තිබෙනවා. දෙක තමයි මතට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැටුනොත් ඔහුව සුණු විසුණු කරනු ලබනවා හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. මම කියන වචන හොඳට අල්ලගන්න. අද පාන්දර වෙනකන් දේශනාව එක්ක පොරබදනවා. අද 4යි ගානට තමයි පාන්දර දෙවනස්කේ මේක තමයි පණිවිඩය. මම හැමදාම කියන දේ අදත් කියනවා මේක මගේ අන්තිම දේශනාව කියලා හිතලා තමයි දේශනා කරන්නේ. හේතුව තව පැයකින් වෙන්නේ මොනවද මම දන්නේ නැහැ. මට ජේසු ළඟට යන්න ඕන. ඒකින්ද සංගව ගන්න දෙයක් නැහැ. සංගවලා කියන්න දෙයක්වත් නැහැ. ඒස ඔබේ ආත්මය විවර කරන්න අපිට කතා කරන්න දෙවියන් වහන්සේට අවශ්‍යයි. ආමෙන් කියනවාද? හයියෙන් කියමුද ආමෙන් කියලා? මේක ලස්සන වචනයක් කියපු නිසා මම ඒක කියනවා. මේක තමයි අපි අද කියන්න යන්නේ. මා දිවි රකින්නා සමිදු ඔබයි මට මඟ පෙන්වන ජේසු ඔබයි. මොකද්ද? මා දිවි රකින්නා සමිදු ඔබයි මට මඟ පෙන්වන. ඊට පස්සේ වචනේ කියන්න. මොකද? පූජාවක් වෙන්න ඕනේ. පූජාවක්. ඒ ලස්සන ගීතිකාව අපේ හදවතට අරගෙන මේ උදෑසන දෙවියන් වහන්සේ අප තුළ කරන්න යන දේට අපිට බාර වෙන්න පුළුවන් නම් උන්වහන්සේ අපේ ජීවිතේ විශ්මිත දේ කරන්න බලවත් වූ දෙවියන් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. මම කරුණාවෙන් ඉල්ලනවා ඔබේ හදවත අරින්න. කවුරුත් එහෙම යන්න එපා. දේශනාව අතරමැද එහෙම යන්නත් එපා. ස්වාමීන් වහන්සේට අපි විවෘත වෙමු මේ උදෑසන. අපි කියමු ස්වාමීනි ඔව් අරයා මෙයා නෙමෙයි. මම පූජාවක් වෙන්න ඕනේ. අර කැමතින අනිත් අයව පූජා කරවන්න නේද? දැන් තරුණයෝ වගේ තමයි. තව අවුරුදු ගානකට කලින්. ආමෙන්. අපි තරුණයෝ තමයි. හරි. නමස්කාරය දෙවියන් වහන්සේ බාරගන්නේ අලංකාරය මත නෙවෙයි. දෙවියන් වහන්සේ බාරගන්නේ අලංකාරය මත නෙවෙයි. නමස්කාරය කොච්චර අලංකාර වුණත් වැඩක් නැහැ දෙවියන් වහන්සේ බාරගත්තේ නැත්තම්. පැහැදිලිද? බයිබලයේ කිව්වේ ඒකනේ. ආබෙල්ගේ කායින්ගේ පූජා දෙක ගෙනාව එකක් ගත්තලු එකක් ගත්තේ නැහැ. වැඩේ වැදගත් උනේ පුද්ගලයාව දෙවියන් වහන්සේට. පූජාව නෙවෙයි. බැහැමෝම ඇස් දෙක වහලා. මේ උදෑසන කී දෙනෙක් කියන්න යනවද මම පූජාවක් වෙන්න කැමතියි කියලා. හැමෝම ඇස් දෙක වහලා. මං අදහනවා මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. ශුද්ධාත්ම දෙවිඳුන් මෙතන ක්‍රියාත්මකයි. ඒ ස්පර්ශය බලය අපට දැනෙනවමයි. අපි නමස්කාර කරන්නේ මැරිලා පැත්තකට වෙච්ච දෙවි කෙනෙක් නෙවෙයි. මරණය පරාජය කළා නැවත නැගිටලා අප සමග වාසය කරන දෙවියන් වහන්සේවයි. එනිසා දේව දරුවනේ ලොකු කුඩා මහලු තරුණ වැඩිහිටි ඕන කෙනෙක් මේ උදෑසන ඔබ ඇස් දෙක වහලා කියන්න කැමති නම් ස්වාමිනී අරයා මෙයා නෙමෙයි මම පූජාවක් වෙන්න ලෑස්තියි. මම ඔබට අර පද පෙළිය නැවත කියනවා මා දිවි රකින්නා සමිදු ඔබයි මට මඟ පෙන්වන ජේසු ඔබයි කියලා බාර වෙන්න කැමති නම් උන්වහන්සේ ඔබව රැගෙන පාවිච්චි කරන්න සූදානම්. ඔබව වෙනස් කරන්න සූදානම්. ඔබ තුලින් මවිත දේ කරන්න සූදානම්. ඔබව අරන් උසුලලා උඩට තියන්න සූදානම් උන්වහන්සේ. මේ උදෑසන එක දෙයයි අපි කළ යුත්තේ අවංකව බාර වෙන එක පමණයි. ජීවමාන විශ්මිත දෙවි ස්වාමිනී ඔබ වහන්සේ හැමදාම අපට කතා කරන විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. මේ උදෑසනත් අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ජීවතුන්ගේ දේශේ තව දවසක් ඔබ වහන්සේ අපට ඉන්න දීලා තිබෙනවා ස්වාමිනී. එබැවින් ඔබට ස්තුතියි. දැන් ඔබේ දෑතර මේ සෑම දරුවෙක් බාර කරනවා ඒවසන් රකප්‍රකිමෝ නනි මොනහල මෂූදා හැම කෙනෙක් ස්පර්ශ කළා.
ස්වාමිනී කුරුස පූජාව ගැන අපි සීකරන්න යන කාලේ ඒ ජයග්‍රහණය ගැන අපි සීකරන්න යන කාලේ ස්වාමිනී මෙන්න ඔබේ සෑම දරුවෙක් බාරයි මේ උදෑසන හැම කෙනෙක් ස්පර්ශ කළ මැනව කිසිවෙක් හිස් අතින් නොයන පිණිස ඔබේ මවිත ක්‍රියාව මේ අයගේ ජීවිතවල නිදහස් කළ මැනව ඔබේ යහපත් දෑතට සියල්ල බාරයි ස්වාමීනි ඔරොවත් මුක් අල්ස්කලුන් දීකා දුලු අසමාන විශ්මිත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් යාඥා කරනවා මේ වචනය මේ පණිවිඩය හොරකම් කරන්න හදන ඒක පැත්තකට දාන්න හදන රැවටිලිකාර වංචාකාර මුලාවේ ආත්මවලට යසබල්ගේද මුර්ගයාගේද අධිපතියාගේද සාතන්ගේද අන්ත ක්‍රිස්තුස්ගේද සමාත්මයකට ඉහළ ආශ්‍රය පහත පොළවේ සැරිසරන සමාත්මයකට දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මන කරනවා මේ ස්ථානයෙන් මේ ජීවිතවලින් අපේ සියල්ලෙන් දැන් දුර්ලභ ඵලයක් කියලා ස්වාසගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ බලය මේ ජීවිතවල නිදහස් කළා මේ දවසේ මවිත දෙයක් කරන්න ස්වාමිනී ආපු ආකාරයට නොවේ අපි වෙනස් වෙලා යන පිණිස ක්‍රියා කළ මැනව ඔබේ දාසයවන මම යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී ක්‍රියා කරන්න අවසානයේ ඔබ වහන්සේ පමණක් උසස් වෙලා ඔබ වහන්සේ පමණක්ම ගෞරව ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී උතුම් බලගත් නාමයෙන් ආමේන් හalleluya අයියෙන් කියමු හalleluya හොඳයි වාඩි වෙමු අපි පුළුවන් විදිහට බලාගෙන යමු බයිබල් පද ටික කාලය අනුව අපි එක චරිතයක් තමයි අද ගන්න යන්නේ විශේෂයෙන් සාකච්ඡාවට අපේ නැත්තම් ඉගෙන ගැනීමට අපි හොඳට දන්න අපි අහලා තියෙන චරිතයක් තමයි පේත්‍රස්තුමා අපි එතුමා ගැන අද බලලා ඒකත් එක්ක අපිට දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා අපි බලන්න යනවා පෙරලා ගමු අපි සුද්ධ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයයි 9 වෙනි පදයයි සුද්ධ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ දාන්න පුතේ මාතෘකාව සුද්ධ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයයි 9 වෙනි පදයයි අපි පළමුව බලන්න යනවා යේසුගේ ප්‍රේමය නැත්නම් යේසුස්ගේ ප්‍රේමය තමයි මේ හැබැයි ඒක කොහොමද එන්නේ යන්නේ කියලා බලන්න යන්නේ යේසුගේ ප්‍රේමය ආයේ දෙකක් නෑ අපි කැමති දේ හැබැයි කොහොමද උන්වහන්සේක අපේ තුල නිදහස් කරන්න යන්නේ හරි කියන්න පුතේ සීමෝන් පේත්‍රුස් ඒ දැක යේසුස් වහන්සේගේ දන ළඟ වැටි ස්වාමිනී මා වෙතින් ගිය මැනව මම පෞකාර මිනිසෙක්යි කීවේය මක් නිසාද ඔහු සහ ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූෝය දැන් මොනවද සීමෝන් පේත්‍රස් දැක්කේ මේක අපි දන්න කතාවක් මොනවද උනේ කියනවා පේත්‍රසුත් ඔහුගේ සහායකයොත් මොනවද කියන්නේ මුහුදට ගියා මාළු වලන එක උගේ රස්සාව අද අපේ රස්සාව වගේ අපි කරන ඕනම රස්සාවක් වගේ මුහුදට ගියා මාළු වලන්න කියනවා රෑ එළි වෙනකන් ඔවුන්ට මුකුත් හම්බුනේ නැහැ දැන් කියනවා ඒ වෙලාවේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නේ පේත්‍රස් ළඟට දැන් අපි හැමතිස්සම දේව වචනය අදට අදාළ කරගන්නවා අපිට අදාළ කරගන්නවා අපිවත් එහෙම තමයි අපි ගොඩාක් දේවල්ට වෙහෙසුණා වෙන්න ඇති රෑ එළි වෙනකන් මහන්සි වුණා වගේ අපේ දේවල් උදෙසා මහන්සි වුණා වෙන්න ඇති නේද නින්දක් නැහැ දැන් මේ වගේ අපි වෙහෙසිලා වැඩ කරා වෙන්න ඇති මට මතකයි අවුරුදු 3ක කාලයක් යම් සිදුවීම් මාලාවක් නිසා ඇත්තටම දෙවියන් වහන්සේගේ සේවය අතහැරියා කියලා නැත්නම් අකිකුරුණා කැදෙමිට කියලා කියන්න පුළුවන් යම් සිදුවීම් වුණා අපිට හිතන දේ කරා අපි හොඳයි කියලා හිතන දේ කරා අවුරුදු 3ක් මට රැකියාවක් හරි ගියේ නැහැ කසාද බැඳලා අපේ ලොකු පුතත් ඉන්නවා කොරියාවේ ඉඳලා ආවේ ලංකාවේ යාලංකාවේ ජොබ් එක කරලා ඒක අතහැරලා ගියේ අපිට සෙට් වෙන ඒවා තියෙනවානේ අපිට හරි කියලා හිතන ඒවා අවුරුදු 3ක් රස්සාවක් හරි ගියේ නැහැ ඊට පස්සේ තමයි යම් මාර්ග ඇවිල්ලා දොරටු හැරිලා අපි යම් දේවල් වලට පසුතැවිලා අපේ අම්මා හැමදාම ඒ කාලේ අඬනවා මොකද බාර කරලා තිබුණා කියලා දේව සේවයට කොහොම හරි මට හොටෙල් එකේ රස්සා හම්බුණා මට ඒක අරමුණයි තිබුණේ කොච්චර නිදිමරුවක් කමන්නේ කොච්චර මහන්සි වුණත් කමන්නේ සල්ලි තමයි හම්බ කරන්න ඕනේ නේ රංග පෙරරත් මෙතන ඉන්න හොටෙලේ වැඩ කරපු කෙනෙක් එකම දෙයයි මුකුත් දෙවේ ඒ දැන් අවුරුදු 3ක් මම රුපියල් 100ට අඬලා තියෙනවා අවුරුදු 3ක් එකම ටාගට් එක දැන් අර අපේ භාෂාවෙන් පරිප්පු කෑවා කියලා
එකම ඊට පස්සේ එකම අරමුණ සල්ලි මම අපේ මම බාර හිටපු සෙක්ෂන් එකේ ලොක්කට කියලා තිබුණේ අපිට අර ෂිෆ්ට් එකට යන්න ඕන සමහර අවස්ථාවල් තියෙනවා ගෲප් වෙනවා කියලා කියනවා මං කියලා තිබුණේ නිදි මරලාවත් කමන්නේ එහෙම chance එකක් හම්බුනොත් මට කෝල් එකක් දෙන්න මං එනවා මේ නයිට් කරලා මගේ එනක මම බයිසිකලේ කෝල් එකක් කරනවා මල්ලි මෙහෙම එකක් තියෙනවා මං කියලා මං එනවා ටක් කරලා ඇඟ හොදගත්ත ආයෙ ගියා ඇයි එකම අරමුණ අපේ වට මහන්සි වුණා හැබැයි ඒ ඔක්කොම සමහරලාට නිෂ්ඵල වෙලා දැන් පේත්‍රස්ට මේ සිදුවීම වෙනකොට ඔව් රෑ එළි වෙනකම් මහන්සි වෙලා වෙහෙසිලා ඉන්නේ මුකුත් නැහැ දැන් ඒ වෙලාව මොනවද කියන්නේ යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා බෝට්ටුව ටිකක් ඉල්ලුවා ඔබ මේ කතන්දරේ දන්නවා නේද බෝට්ටුව දුන්නා පේත්‍රස් ඉවසීමෙන් ඉන්න ඇති උන්වහන්සේ පණිවිඩය කතා කරලා කියනවා ඊට පස්සේ මොනවද කියන්නේ දැන් ගිහිල්ලා මුහුදට දැල් දාපන් නේද දැන් සුද්ධ සිංහලෙන් කියනවා නම් පේත්‍රස්ට යේසුස් වහන්සේට කියනවා ඔයා දන්න කෙන්ගෙඩිය කියලා. ඇයි? යේසුස් වහන්සේ හරිනම් වඩුවෙක්ගෙන් එන කෙනෙක්නේ. පේත්‍රස් කියන්නේ මුහුදට සුපිරි වැඩකාරයා. දැන් අපේ මුහුදු රස්සාව කරන අය ඉන්නේ ඒගොල්ලෝ අර නම් වගේක් කියනවා අර කාලේ කියනවා මේ කාලේ කියනවා මුහුද මේම තියෙන කාලේ කියනවා අරුන් හව් වෙන කාලේ කියනවා මෙව් ඒක ඒගොල්ලෝට දන්නේ. දැන් පේත්‍රස්ට ඔකට යේසුස් වහන්සේට කියන්න තිබුණානේ. මම රැලි වෙනකම් මහන්සි වෙලා ඉන්නේ. වැඩ කරලා ඉන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි කියනවා පේත්‍රස් යේසුස් වහන්සේට කීකරු වෙලා ගිහිල්ලා මුහුදේ දැල් දැම්මා. මොනවද උනා කියලා බයිබලේ කියන්නේ? ඔබ මායක ඉන්න ඕනේ. ළමයි කීයෙන් ඔබේ අවධානය මෙහෙ තියාගන්න. මොනවද උනා කියලා කියන්නේ? කොච්චර හවුනාද? ඔව් රාශියක් වුණා කොච්චර කවුණා කියලා බයිබලේ කියනවද? බෝට්ටු කිලෙන තරම් මසු වුණා. එච්චර බෝට්ටු එන්න බෑ. දැන් ඒ වෙලාවේ ඒ සිදුවීම වෙලා ගොඩට ඇවිල්ලා තමයි යේසුස් වහන්සේ දැකලා සීමොන් මේ පදේ කිව්වේ. මොකද්ද කිව්වේ? සීමොන් පේත්‍රස් ඒ දැක්ක. මොකක්ද දැකද? හාස්කම දැක. යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ කරපු හාස්කම දැකලා. සීමොන් දැක්කේ ඒක. මවිත හාස්කමක් වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ වචනයට කීකරු වීම තුල පුදුම හාස්කමක් වෙලා මොනවාද හාස්කම? හැලෙනකම් මහන්සුන අපේ හැකියාවෙන් අපේ දක්ෂතාවෙන් අපි දන්න ක්‍රමයට හරියන්නේ නැහැ. උන්වහන්සේක වචනයක් කියලා දාන්න. කිනෝ බෝට්ටු ගිලෙන තරම් මාළු. සීමොන් ඒක තමයි දැක්කේ. හාස්කම දැකලා මොනවද කිව්වේ? යේසුස් වහන්සේ ළඟ යේසුස් වහන්සේගේ දන ළඟ වැටි ස්වාමිනී කිව්වා. හාස්කම දැක්කා යේසුස් වහන්සේගේ දන ළඟ වැටුණා ස්වාමිනී කිව්වා. අපි ගැලවීම ලැබුවේ එහෙමයි. අංශ ඕන එක. ඕන දිශාව. කොහෙන් ආවද මට දන්නේ නැහැ. දැන් අපේ සාක්ෂි ටික හරියට කිව්වොත් අපි දැන් කියන්නේ පරලේව ඕනේ නැහැ කියලා හිතනවා. හැබැයි ඇත්තටම අපිව ගෙනාපු දිශාව හිතුවොත් මෙහෙම තමයි. පේත්‍රස්ට අමුතු දෙයක් වුණා නෙමෙයි එකකාංශ. හැබැයි කියනවා ඒ වෙලාවේ පේත්‍රස් ස්වාමීන් වහන්සේගේ දන ළඟ වැටි කිව්වා ස්වාමීනි. ස්වාමීනි කියන වචනේ තේරුම මොනවද? ස්වාමීනි කියන වචනේ තේරුම මොනවද? ඔයා ස්වාමියා මම වහලා මට අයිතිවාසිකම් නැහැ. ඔයා කියන්නේ මොනවද? මං ඒකට කීකරු වෙන්න ලෑස්ති. ඒක තමයි ස්වාමිත්වය. අපි සමහරවිට ස්වාමිනි කොට වැඩක් වෙන්නේ නැහැ. බයිබල් එහෙම එකක් වනේ ස්වාමිනි කියන සියල්ලෝම එහෙම යන්නේ නැහැලු. ඒ කියන්නේ ස්වාමිත්වය දුන්නේ නැත්තම් කිව්වට වැඩක් නැහැ. දන ළඟ වැටි ස්වාමිනි මොනවද කිව්වේ? මා වෙතින් ගිය මනව මම පෞකාර මිනිසෙක් යයි කීවේය. මොනවද පළවෙනි පියවර පේත්‍රස් තුමාගේ? හාස්කම දැක්කා, මවිත ක්‍රියාව දැක්කා. යටපදේ කියනවා ඒකත් මං කියනවා මක්නිසාද ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලු මෂුන් රාශිය දැක්ක විස්මිත වුණාලු. දැන් සෙනග ආස මොන වගේ හාස්කම් දකින්නද? යන්නෙම මවිත වෙන්න බලාගෙන. දේව මෙහෙමල් හොයන් යනවා, සුව මෙහෙමල් හොයන් යනවා වෙන දෙයකට නෙමෙයි. අපට මුකුත් නැහැ. කට අරගෙන ඉන්නවා සමහර විට. පැහැදිලිද? කියනවා දැක්කලා මවිත වෙලා ඉන්නේ නැහැ.
හාස්කමක් වුණාම පසුතැවිලි වෙන්න ඕනද? හාස්කමක් වුණාම දන ළඟ වැටෙන්න ඕනද? ස්තුතියි වේවා ස්වාමීන් වහන්සේ මට දුන්නා. උන්වහන්සේට ගෞරව වේවා කියනවා ඇරෙන්න. මොනවටද දන ළඟ වැටෙන්නේ? දැන් කැඳව ගත්තේ එහෙමයි. ඔබව මාව කැඳව ගත්තෙත් එහෙමම තමයි. හාලෙලූයා කියනවාද? වේගයෙන් යනවනේ ඔර්ලෝසුව. හාලෙලූයා. අපි ඔක්කොම කැඳෙව්වේ එහෙමයි. හාලෙලූයා. දෙවියන් වහන්සේ විවිධ මාවත් වලින් අපිව කැඳෙව්වා. උන්වහන්සේ මේ විවිධ මාවත් වලින් අපිව අරගෙන එනවා. සමහර අයට අයිඩියා එකක්වත් නැතුව ඇති අපි කල්වරිය දෙව් මැදුරේ ඉන්නේ කොහොමද? කොහෙන්දෝ කරකලා ගෙනල්ලා මෙතනට දැම්මා. ආමෙන්. ඊයේ මා එක්ක දරුවෙක් බෙදාගත්තා. දරුවෙක් කොට දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇගේ ජීවිතේ අතීතයේ සිදුවී අමාරු අත්දැකීම්. එයා මට කිව්වා පාස්ටර් මට වෙච්ච දේ මගේ දරුවන්ට වෙන්න හොඳ නැහැ. මම එක දෙයක් කිව්වා. ඔව් ඇත්තයි. නමුත් ඔබව මේ පාරේ දෙවියන් වහන්සේ නිකන් ගෙනාවේ නැහැ. වහ බොණ්ඩ ගිය කෙනෙක් දෙවියන් වහන්සේ ගලවලා ගෙනාවා නම් වහ බොණ්ඩ යන කෙනෙක් බේර ගන්න ඔබව පාවිච්චි කරන්න උන්වහන්සේ විශ්වාසවන්තයි. හාලෙලූයා කියනවා. ඔබට තේරෙනවද මම කියන දේ? ආත්මය අරින්න කරුණා කරලා. වහ බොණ්ඩ ගිය කෙනෙක් දෙවියන් වහන්සේ ගලවලා ගෙනාවා. දැන් වහ බොණ්ඩ යන කෙනෙක් වෙනස් කරන්න ඔබව පාවිච්චි කරන්න උන්වහන්සේ බලා සිටිනවා. අපි ඔහෙ ඉන්නවද? හාස්කම. ඔව් දැන් පේත්‍රස් දන ළඟ වැටිලා කියන ස්වාමීනි මගෙන් යන්න. මම පෞකාර මිනිස්සෙක්. ඇත්තටම යේසුස් වහන්සේව දැක්කම එහෙමයි. සමහර අය නම් පින් වෙනවා. දැන් මේක අපේ පල්ලි එහෙමයි නෑ. සමහර අය කතා කරද්දී ඇත්තටම මට බය හිතෙනවා. මගේ ආරක්ෂාවට ඉන්න දේවදූතයත් එයා ළඟට කියලා. අපේ පල්ලි එහෙමයි නේ වෙන පල්ලිවල. ඒ කියන්නේ යාලා කියන හැටියට මට බයයි මට දේවදූතෙක් ඉන්නවා කියලා බයිබලයේ කියනවා. මගේ එක්කිනත් එයා ළඟට ගිහිල්ලාද ඒ මදිවට දෙවියන් වහන්සේට අර සුද්ධයි කියන සෙට් එකක් බහලා ඇවිල්ලාද කියලා. එච්චර දේවදූතයෝ පිරිවරාගෙන යනවා වගේ තමයි කතාව. නෑ. යේසුස් වහන්සේව දැක්කම අපි කුණු. මේ රජතුමාව දැක්කම අපි වැඩක් නැහැ. හලෙලුයා කියලා කියනවද? සුද්ධ දෙවිඳුන් හඳුනගමු. හැමදාම අවුරුදු පතා කුරුසේ යන ගහනවා ඊරිදා නැගිට ඕනෝ. ඊට පස්සේ අවුරුද්දම අපිට හොන විදිහට යනවා. මයි කාර් මයි පෙට්‍රල් ඉදා කවුද අපේ දැනස්ති දේශනාවත් කිව්වා. අයිනෝ නේ. මන් දන්නවා පාස්ටර් දන්න ඉටිකේදී. අපි දන්නවා. කෙන හාස්කම දැකලා තන ළඟ වැටලා ස්වාමිනී මම පව්කාරයෙක්. මම සුදුසු නෑ. ඔව් අපි සුදුසු නෑ. හැබැයි උන්වහන්සේ ගත්තේ එහෙම අයව තමයි. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ගත්තේ එහෙම අයව තමයි. යේසුස් වහන්සේ කියනවා කියන පුතේ 10 වෙනි පදේ සීමෝන්ගේ හවුල්කාරයා වූ සෙබදිගේ පුත්‍ර වූ යාකෝබ්ද යොහන්ද එසේම විස්මිත වූෝය. යේසුස් වහන්සේ බය නොවෙන්න. මෙතෙන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක. හලෙලූයා කියලා කියනවාද? දැන් මාළු ඇල්ලුවා ඉවරයි පේත්‍රස්. දැන් ඉඳලා මම මනුෂ්‍යයන් අල්ලන කෙනෙක් කරන්න යනවා. හලෙලූයා. ඔබවයි මාවයි එහෙම ගෙනල්ලා උන්වහන්සේ අද කියනවා ඔව් ඒක හරි තමයි. නමුත් දැන් මම ඔබලව මනුෂ්‍ය අල්ලන කෙනෙක් කරන්න යනවා. ආමෙන්. අන්න මේ බලමු මෙතන ආමෙන් කිය. හලෙලූයා. අද ස්පිතාලේ කීපාරක් අපි ගියාද? අපි හිතුවේ මැරෙයි කියලා. නෑ ස්වාමීන් වහන්සේ දන්නවා තාම ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා. ආමෙන්. ඒක තමයි උන්වහන්සේ. දන්නවද අපේ ජීවිතය ගැනවත් යක්ෂයාට අයිතියක්? අයියෙන් කියන්නකො අප්පා. මං ගැම්මෙන් ඉන්නේ ඕගොල්ලොත් ඒ ගැම්මෙන්. යක්ෂයාට අයිතියක්? අපේ හිසේ කෙස් පවා ගණන් කරපු දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඕක අකලට වැටෙනවා වගේ පෙවුනට උන්වහන්සේ දන්නවලු. හලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. ආමෙන්. එහෙමයි කැඳෙව්වේ. දැන් කියනවා ඔව් හාස්කම් හරි මාළු හරි ඒක නෙමෙයි මං කරන්න යන්නේ. උඹව මනුෂ්‍යයන් ලල්ලන කෙනෙක් කරන්න යනවා. දැන් මං කාරණා ටිකක් පද කීපයක් තියෙනවා. නමුත් පෙරලගන්න ටක් ගාලා යොහාන් සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදය
67යි 69යි. යොහාන් සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදය 67යි 69යි. නුඹලත් අහක්ව යන්ට කැමතියිදැයි යේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇසූසේක. සීමොන් පේත්‍රස් right පොඩ්ඩක් ඉන්න පුතේ. අපේ මාතෘකාව කවුද? සීමොන් පේත්‍රස්. දැන් මෙතන සිදුවීම මොනවාද? සෙනග ගොඩක් හිටියලු. යේසුස් වහන්සේගේ පස්සෙන් ආවලු. උන්වහන්සේ රාත්‍රී භෝජනේ කතන්දරේ කොහොමද බද්ධ වීම ගැන මේ සෙනගට කිව්වම කියනවා උන්වහන්සේ කියනවා එතන මගේ මස් කාපල්ලා මගේ ලේ බීපල්ලා එතන එහෙමයි කියන්නේ. පස්සේ බලන්න. කියනවා මේක අහපුවම හිටපු ඔක්කොම උන්වහන්සේව දාලා ගියාලු. අම්මෝ මේව දරන්න පුළුවන් කාටද? යේසුස් වහන්සේව අතහැරලා ගියාලු. ඒ වෙලාවේ උන්වහන්සේ ගෝලියෝ 12 දෙනාගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ දරුවා දැක් කියෙව්වේ. උඹලත් මාව දාලා යන්න කැමතිද? එතකොට කවුද කතා කරන්නේ? සීමොන් පේත්‍රස්. අපේ මාතෘකාවේ ඒ චරිතය. හොඳට අල්ලගන්න. සීමොන් පේත්‍රස් කතා කොට කියන්න පුතේ. සීමොන් පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙන්නේ ස්වාමිනී අපි කාළඟට යමුද? සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තනන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටුමියයි කීවේ. මොනවද පේත්‍රස් කියන්නේ? අපි යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? සදාකාල ජීවනයේ වචනේ තියෙන ඔබ ළඟ පමණයි. සදාකාල ජීවනය කාලඟද තියෙන්නේ යේසුස් වහන්සේ ළඟ පමණයි. හලෙලූයා කියනවද? දැන් උතන ග්‍රීක පරිවර්තන යටපදයේ කියනවා ජීවත්ව සිටින අය අතර සිටින ආලේපල තැනැත්තායයි ඒත්තු අරන් තිබෙනවා. නිකන් නෙවෙයි. පේත්‍රස්ට කොහොමද ආකල්පේ යේසුස් වහන්සේ ගැන? ජීවත්ව සිටින අය අතර සිටින ආලේපල තැනැත්තායයි අපි ඒත්තු අරන් තියනවා ස්ථිරේ. නිකන් දාලා යන්න නැතුව නෙවෙයි. යේසුස් වහන්සේව අපි හැමදාම අල්ලන් ඉන්න ඕනේ තේරුමක් ඇතිවනේ. අපි උන්වහන්සේ එක්ක ගමන් යන්න ඕනේ නැත්තම් මේ ගැලවීම ලබලා මේ ගමන යන්න ඕනේ තේරුමක් ඇතිවනේ. නේද? නිකන් පල්ලි මාරු කරා නෙවෙයිනේ. කියනවා පේත්‍රස් අපි නිකන් නෙමෙයි දාලා යන්නේ නැත්තේ. අපි ඒත්තු අරන් තියනවා ඔබ කවුද? ආලේපලත් තැනැත්තා. ජීවත්ව සිටින අය අතර ජීවමානව ඉන්න. ආලේපලත් තැනැත්තා කියලා අපි තේරුම් අරන් තියනවා. ඔබ කී දෙනෙක්ට ඒත්තු ගිහිල්ලා තියනවාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි එකම කෙනා කියලා? අත ඉහළට ඔසවලා පෙන්වන්න බෑ. හොඳට කොක්කු වගේ නැතු හොඳට ඉරි අරින්න පුළුවන් මෙහෙම. දේවගෘහේ තමයි හොඳට එක්සර්සයිස් තියෙන්නේ. බඩ බහිනවා නේ, සික්ස් පැක් එනවා, යත් උස්සනවා, හිට ගන්නවා. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එකම කෙනා. ආමෙන්. වෙන නෑ. එහෙම ඒත්තු අරන් තියෙන්න ඕනේ පළමු කොට. සීමොන් පේත්‍රස්ට ඒක තිබ්බා. පේත්‍රස්ට ඒක තිබ්බා. නෑ අපි දන්නවා. ඔයා තමයි එකම කෙනා. දැන් හොඳට අල්ලගන්න කැලව ගත්තා. හාස්කමක් දැක්කා. දන ළඟ වැටුණා. මම බෞකාරයෙන් මගෙන් යන්න කිව්වා. හැබැයි යේසුස් වහන්සේ කියනවා නෑ. දැන් මම ඔබව මිනිස්සුන් අල්ලන්න කරන්න යනවා. දැන් මේ එක දේවල්. හැමතැනම යේසුස් වහන්සේ එක්කන්ගේ ගෝලෝ තුන් දෙනෙක් ඉන්නවා ප්‍රධාන කොට. ඒකෙන් සීමොන් පේත්‍රස් එක්කෙනෙක්. හැම දෙයක් ළඟම හිටියා. පැන කතා කරන්නේ පේත්‍රස් අපි වගේ සමහර විට. නේද? මොනවා හරි අහන්නකෝ බහන් යේසුස් වහන්සේ ගැන. ඉන්න ස්වභාවය පැත්තකට දාමුකෝ. පැන කියන්නේද මෙහෙම මගේ ජීවිතේ මෙහෙම කරුවේ. ආස්කම මේක කියනවද නැද්ද? හොඳයි එහෙම තමයි වෙන්න ඕන. හැබැයි ඇයි අපි මොනවදෝ අමාරුවක නැත්තම් අතුලාන්තයේ යම් ගැටලුවක යන්නේ? දැන් පේත්‍රස්ගේ ස්වභාවය පේනවා. පැනපු ගමන් කියනවා ගෝලියෝ 12 දෙනාම හිටියා. උඹලත් දාලා යනවාද කිව්වා. පැනපු ගමන් නෑ අපි දන්නවා අපි ඒත්තු අරන් තියනවා. ඔයා තමයි කෙනා. හලෙලූයා. හයියෙන් කියමු හලෙලූයා. ප්‍රීතියෙන් කියමු හලෙලූයා. දැන් පෙරලා ගන්න මතෙවුස් සුභාරංචියට. මතෙවුස් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදය පළවෙනි අපි බලනවා. මතෙවුස් සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදය 28යි 29යි. සීමොන් පේත්‍රස් කොයි වගේ කෙනෙක්ද? පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අනකල මැනවයි කීවේය. එන්නයි උන්වහන්සේ කීසේක. එවිට පේත්‍රස් ඔරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යන පිණිස
වතුර පිට පයින් ගියේය. ඔබ දන්නවද දැන් ඔය ෆෝන් charge කරන ආරාමයක් තිබුණට පේත්‍රස් කරපු හාස්කම් කරපු කෙනෙකුත් නෑ වගේ. දැන් ඕක යේසුස් වහන්සේ මූදේ ඇවිත් ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. පේත්‍රස් මූදේ ඇවිදිනවා. හලෙලූයා. ඔබ මම සමහරලාට මේ වගේ මවිත අත්දැකීම් ලබලා ඇති. අදට ගන්න හැමතිස්සම දේව වචනේ අද මොනවද දෙවියන් වහන්සේ මට කියන්නේ? මවිත අත්දැකීම් ලබලා ඇති. නේද? බෝට්ටුවේ හිටියා අනික් ගෝලේ 11 දෙනා ඔහේ ඉන්නවා. පේත්‍රස් බය වුණා කියලා ඔය කතන්දරේ දන්නවනේ. නේද? බය වුණා උන්වහන්සේ ඇවිදලා එනකොට පාන්දර ජාමේ. හැබැයි පේත්‍රස් දැක්කලා කියනවා ඔයානම් ස්වාමීනි. දැන් හරිනම් ඇත්තටම කියන්නනේ ඔයා අපේ බෝට්ටුවට එන්න කියලාද මට මුහුදේ යන්න දෙන්න කියලා. කැලේ තිබුණලු කුණාටුවක හිටියලු හරිනම් වෙන්න ඕනේ. ඔයා අපේ බෝට්ටුවට එන්න කියලා කියන එක පේත්‍රස් ඉල්ලුණා. ස්වාමීනි ඔබ නම් මට ඔබ වෙතට ඇවිදලා ඉන්න දෙන්න. පිස්සු යෝජනාවක්ද නැද්ද? මුහුදේ කුණාටුවක යේසුස් වහන්සේ දැකලා කලින් බය වුණා. ඊන්වාසක බය වෙන්න පෙයි මම පේත්‍රස් කියනවා ඕ මට දෙන්න ඇවිදලා ආවද නැද්ද? අහක බලලා ගිලෙන්න ගිය එක වෙනම කතාවක්. උන්වහන්සේ ඒත් අල්ලගත්තා. ආමෙන්. හලෙලූයා. ජෝලෙත වෙන්න ආමෙන්. කියනවා මුහුදේ පේත්‍රස් ඇවිදලා යනවා. එහෙම චරිතයක්. ඔය වව් නේද? දාන්නේ ඒ කියන්නේ walk on water. දැන් ඔය කයිය ගහන අයියලාට බේරේ වැව ඇවිදින්න කියලා මම දැක්ක ડોක්ටර් සුරේෂ් පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. එහෙම එකක් කරලා පෙන්නුවත් අදහනවා කියලා. පේත්‍රස් මුහුදේ ඇවිදිනවා. ඇයි? ස්වාමීන් වහන්සේ තුල ඔව් ශක්තිමත් වෙලා නැත්නම් උන්වහන්සේ වල්ලන් හිටියා. ඒ සම්බන්ධතාවය හිටියා. හලෙලූයා. දැන් තව එකක්. අවස්ථා කීපයක් අපි ටක් ගාලා බලමු. දැන් 16 වෙනි පරිච්ඡේදය. මතෙව් සුද්ධ මතෙව් 16 වෙනි පරිච්ඡේදය. 16යි 17යි. සීමෝන් පේත්‍රස් උත්තර දෙමි. නැවත මම කව ගැනද කතා කරන්නේ? සීමෝන් පේත්‍රස්. දැන් යේසුස් වහන්සේ මොනවද මෙතන පසුබිම අහනව මිනිස්සු මං ගැන මොකද කියන්නේ? ගෝලයන්ගෙන් අහනවා මිනිස්සු මං ගැන මොකද කියන්නේ? දැන් ගෝලියෝ කියනවා එලියා කියලා කියනවා, අරයා කියලා කියනවා, මෙයා කියලා කියනවා. කිව්වම යේසුස් වහන්සේ අහනවා හරි ඒක පැත්තකින් තියපල්ලකෝ. ඒක පැත්තකින් තියලා උඹලා මං ගැන මොකද හිතන්නේ? නැත්නම් මොනවද කියන්නේ? නැවත ඉස්සර වෙන්නේ කවුද? කවුද ඉස්සර වෙන්නේ කතා කරන්න? සීමෝන් පේත්‍රස් කතා කරන්න ඉස්සර වෙනවා. හරි දැන් කියන්න පුතේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේ. මොනවද සීමෝන් පේත්‍රස් පැනවම කියන්නේ? අරක් එලියා කියපු දෙන්, අරයා මෙයා කියපු දෙන් අපට වැඩක් නැහැ. අපි ඒත්තු අරන් ඉන්නවා. ඔබ කවුද? ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාය ක්‍රිස්තුස් වහන්සේය. හලෙලූයා. මොන දැනගැන්මක්ද? පේත්‍රස්ට මොන දැනගැන්මක්ද? යේසුස් වහන්සේ මොනවද කිව්වේ පල්ලෙහාපදේ කියන්න පුතේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් බර්යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක් නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේ. හලෙලූයා කියනවාද? බලන්නකො මොන ස්වර්ගීය දර්ශනයක්ද? මොන දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයක්ද? යේසුස් වහන්සේ කියන මාංශය රුධිරය මේක ඔබට එළිදරව් කළේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය එළිදරව්. කොහොම කන්ටැක්ට් එකක් දෙන්න ඕනද? අනිත් ගෝලෙ හිටියානේ සීමෝන් පැනපු ගමන් කියන පේත්‍රස් ඔබ ක්‍රිස්තුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. යේසුස් වහන්සේ කියන මාංශයක් රුධිරයත් ඒ කියන්නේ අපේ මාංශයේ ස්වභාවයෙන් එක කියන්න බෑ. හැබැයි පේත්‍රස්ට ස්වර්ගයේ කන්ටැක්ට් එකක් තිබිලා තියෙනවා. දෙවියන් වහන්සේක පුදුම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ආත්මෝසගේ මෙහෙවීමක් තිබිලා තියෙනවා. කියනවා ඔබ ක්‍රිස්තුස්. නේද? යේසුස් වහන්සේ කියන ඒක ඔබට එළිදරව් කරේ කවුද? ස්වර්ගයේ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපිටත් එහෙම එළිදරව් ලැබිලා ඇති. ඔබට ලැබිලා ඇති. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. හයියෙන් කියමුද හලෙලූයායි. හයියෙන් කියමු හලෙලූයා. යහපත් දෙවියන් වහන්සේ ආමෙන්. ආත්මය ඇරිය ගමන් අද උන්වහන්සේ ඔබට කතා කරනවා.
අපිට එහෙම එළිදරව් ලැබිලා ඇති. අපිව කැඳව ගත්තේ අර වගේ වෙන්න ඇති මොන හරි මාවතකින්. නේද? අපිට අර වගේ හාස්කම් පුදුම දේ සිදු වෙලා ඇති. උන්වහන්සේ ගැන අපිට එළිදරව් ලැබිලා ඇති. පුදුම වූ එළිදරව්ද සමහර වෙලාව අමතකත් වෙලා ඇති. පැහැදිලිද? දැන් මේ වගේ පසුබිමක එනවා. තව එක අවස්ථාවක් බලමු. මතෙව් 16 අර 17 හතර කියමු අපි. 17 16ක තියලා 17 4 ඉඳලා 6. පේත්‍රුස් උත්තර දෙමින් නැවත මොකද මාතෘකාව? කවුද ප්‍රධාන චරිතේ? සීමොන් පේත්‍රස්. හයිය කියමුද? මට ඔබ නිකන් මොනවද කිය ජීවමාන වෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ. කවුද ප්‍රධාන චරිතේ? හයිය කියමුද? සීමොන්. තව ටිකක් හයිය කියමු සීමොන්. එයා තමයි චරිතේ. දැන් එයා උත්තර දෙමින් හරි යේසුස් වහන්සේට කතා කොට ස්වාමිනි අපිට මේ සිටීමේ යහපත ඔබ කැමතිසේක් නම් ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මෙහි මණ්ඩප තුනක් සාදන්නෙමියයි කීවේ. දැන් මොනවාද මේ සිදුවීම? ඒගොල්ලෝ ඉන්නවා යේසුස් වහන්සේ එක්ක මොනවද යේසුස් වහන්සේ එක පාට දේවත්වයේ ස්වභාවය ගත්තා. අන්වෙසක් වීම කියලා කියන්නේ ඒකයි. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ ස්වභාවය දේව පුත්‍රයාගේ ස්වභාවය ගත්තා. මේක දකින්න කෙනෙක් තමයි කවුද? සීමොන් පේත්‍රස්. අපිත් එහෙම දැකලා ඇති. දෙවිඳුන්ගේ විස්මිත මහිමය දැකලා ඇති. අපි කැළඹිලා බය වෙච්ච තැන් ඇති. මට මතක සිදුවීම් ගොඩක් තියෙනවා. ඔබට මතකේවත් ඇති ගොඩක්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එහෙම තමයි අපිව රැගෙන ඉන්නේ. දවසක් අකුණක් ගහලා දෙවියන් වහන්සේ මට යමක් කිව්වා. අකුණක් ගහලා. වැස්ස නැතුව යමක් ඉල්ලගෙන හිටියා. වැස්ස නැතුව අකුණක් ගහලා යමක් කිව්වා. අපේ කාමරේ මෙහෙම හෙලවිලා ගියේ වීදුරු වලින් එළිය මෙහෙම ආවේ. කපාට මට අදාහ ගන්න බෑ. රෑ 10යි ගානයි. මම යමක් ඉල්ලන් හිටියා. අකුණක් ගහලා. දෙවියන් වහන්සේ කිව්වා මම ජීවමාන දෙවියන් වහන්සේ. සර්ව පරාක්‍රම සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. ඔබට එහෙම අත්දැකීම් තියෙනවා. ඕනතරම්. දැන් කියනවා මොනවද පේත්‍රස්? දැක්ක මේ මොනවද මේ දෙවියන් වහන්සේ? උන්වහන්සේ මොන කියන උන්ගේ තව තරක් කියන නිදිබර වෙලා හිටියා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එච්චර පුදුම සිදුවීමක්. අනේ ස්වාමිනේ මෙලියත් ඇවිල්ලා මෙහෙ මෝසෙසුත් ඇවිල්ලා නියමනේ මණ්ඩප තුනක් ගහලා අපි මෙහෙ කොහෙවත් යන්න ඕනේ නැහැ. එහෙම තමයි පේත්‍රස් කිව්වේ. නේද ඊළඟ පදේ කියන්න පුතේ. ඔහු කතා කරද්දිම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මැත්තේ පැතිර තිබුණේය. බලව මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහු කෙරේ ඊතා ප්‍රසන්නව සිටිමි. මොහුට ඇවුම්කන් කන් දෙව්යයි වලාපටලෙන් හඬලක් වී වලාපටලෙන් හඬක් විය. හඬ කොහොමද? වහගත්තලු මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා මෙයාට ඇහුම්කන් දෙන්න. දෙවියන් වහන්සේ වලාපටලෙන් කතා කරනවා. මොන අත්දැකීමක පේත්‍රස් ඉන්නේ නැද්ද? ගෝලියෝ ඉන්නේ නැද්ද? පේත්‍රස් කියද්දි මේක උනේ මණ්ඩප තුනක් හදන්නම් අරකයි මේකයි කියද්දි කියනවා ඔහු කතා කරද්දිම දීප්තිමත් වලාපටලයක්. හලෙලූයා. හලෙලූයා. අයියෙන් කියමු හලෙලූයා. ප්‍රීතියෙන් කියමු හලෙලූයා. ජේසු ජීවමාන. ආමෙන්. උන්වහන්සේගේ ප්‍රේමය මෙහෙමයි. අපිව රැගෙන එන්නේ මෙහෙමයි. උන්වහන්සේ අප තුළ ක්‍රියා කරන්නේ මෙහෙමයි. ඒ නිසා තමයි අදත් ඔබ මම ඉන්නේ. පටන් ගත්තේ කියපු දේ දැන් කියනවා. යමෙක් යේසුස් වහන්සේ මතට වැටුනොත් ඔහු කඩනු ලබනවා. කඩනු ලබන ඒකේ අදහස තමයි ඔහු තුලින් අලුත් මිනිසෙක් නැගිටින්න යනවා. හැබැයි සුදු යේසුස් වහන්සේ යමෙක් තුලට වැටුනොත් ඔහු සුණු විසුණු වෙන්න යනවා. හොයන්න හැම බෝම්බයකට හවුනාම කුඩු හවුලන්නේ. කවුද හොයන්න බෑ. මිනිහා කවුද දන්නේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරිච්චලත් එහෙමලු හැමදාම ආරක්ෂකයෝ අරේ මේ හොනෝ කෝ ජනාධිපති කියලා. දැන් කොහොමද අපි නේද සාමාන්‍යයෙන් එන්නේ එහෙමනේ පිරිවරාගෙන වට කරගෙන මං අර යාඥාවේ කිව්වා පවිත්‍රා වන්‍යාරච්ච සෞඛ්‍ය ඇමතුමගේ කතාවක් දාලා තිනවා බලන්න. කොරෝනා හැදිච්ච වෙලාවේ එයා කියනවා ඒ අමාරු අත්දැකීමේදී එයා ගියේ ටූත් බ්‍රෂ් එකයි නයිට්‍රස් එකයි ඉතුරු වෙන මුකුත් නැහැ. ආරක්ෂකවත් නැහැ, බොඩිගාඩ්ලත් නැහැ, මුකුත් නැහැ. දැන් මරණ බය ඇවිල්ලා තියෙනවා.
ගියාම හම්බුනේ ප්ලාස්ටික් කෝප්පයයි ප්ලාස්ටික් පිඟානයි විතරලු. ලංකාවේ මැති ඇමතිලා එහෙමද? සින්දුවක් තියෙනවා ලංකාවේ නෑ ඒක එංගලන්තේ එහෙම වෙන්නේ අලි හාරන මොන වලවල්ද කිය. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපේ මැති ඇමතුරු යන්නේ එහෙම තමයි. ඒ වෙලාවේ ජනාධිපතිතුමාගේ මිනිහ හොයන මිනිස්සු ඇයි බෝම්බෙට හවුනාම හොයන්න බෑ. යමෙක් තුලට යේසුස් වහන්සේ වැටුනොත් එහෙම තමයි. හොයන්න හම්බෙන්නේ නැහැ. දැන් කාලේ නිසා දැන් පෙරලා ගමු අපි ලූක් සුභාරංචිට නැවතෙන්න 22 වෙනි පරිච්ඡේදය මම ඉවර කරන්න ලෑස්ති වෙනවා. ඔබේ ආත්මය අරින්න ප්‍රේමවන්ත දේව දරුවනි ලූක් සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදය මේ කතාව ඔබේ හදවතට දාගන්න කැඳවගත් එහෙමයි අරගෙන ආවේ එහෙමයි හාස්කම් අත්දැක්කේ එහෙමයි පුදුම දේ සිදු වුණේ එහෙමයි විස්මිත ක්‍රියා දැක්කේ එහෙමයි දර්ශන දැක්කේ එහෙමයි පේත්‍රස් දැන් ලූක් සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදය 31යි 32යි සීමොන් කාටද කතා කරන්නේ සීමොන් පේත්‍රස්ට කවුද කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරි බලව නුඹලා ගෝධුම මෙන් පොළන්නට සාතන් ඉල්ලුවේය. නුඹ නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කළෙමි. නුඹ නැවත ඇරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථීර කරන්නයි කීසේක. මං අහන්නේ ඔබෙන් කාලේ නිසා මට උඩ ටික ගන්න බෑ ගෝලයන්ගේ විවාදයක් තිබුණා කවුද උතුම් කියලා හෙව්වා ලොකු ප්‍රශ්න වුණා පාවා දෙන්න කවුද කියපෙලා එතන විවාදයක් තිබුණා දැන් යේසුස් වහන්සේ කතා කරලා කියනවා මේ මුහුදේ ඇවිද්ද මිනිසයාට මේ ස්වර්ගයේ දර්ශනය දැක්ක මිනිසයාට මාංශ රුධිරේ නැතුව ආත්මය එළිදරව් ලැබුණු මිනිසයාට කියනවා උඹව ගෝධුම මෙන් පොළන්න සාතන් ඉල්ලනවා. පුතේ අර මාතෘකාව ඕනේ මට. කවුද පොළන්න ඉල්ලන්නේ? මගේ හම්බු අපි ඒ නම කියනවට කැමති නෑ. කවුද සීමොන් පේත්‍රස් පොළන්න ඉල්ලන්නේ? කවුද? මේක අරන් ආවේ නිකන් නෙමෙයි මං කලින් එකක් පෙන්නුවා. මේ පාස්ටර් මට මයික් එක දාලා සාතන්ව දැන් මම අහන දේ ඔබට තේරුම් ගන්න කරුණාකරලා ආත්මය අරින්න. ප්ලීස්. පාන්දර දෙවියන් වහන්සේ කතා කරපු දේ. මේක අල්ලන්න මල්ලි. ඔයාට අල්ලගන්න මට අල්ලන්න. හරි. මේක කුරුසයක් කියලා හිතන්න. මේක තමයි අපේ අච්චුව. මේ අපේ අච්චුව. අපි තද කරන් ඉන්නේ. හාස්කමක් අත්දැක්ක මට වඩා කෙනෙක් නැහැ. මූදේ ඇවිද්දා මම තමයි අයියා. ස්වර්ගීය දර්ශන තමයි මට ලැබෙන්නේ. මේ අපේ අච්චුව. යේසුස් වහන්සේ කියනවා ඕක හරියන්නේ නැහැ. මට උඹ වරම් පාවිච්චි කරන්න ඕනේ. උඹව කැඳවන වෙලාව මම කිව්වා උඹ මිනිස්යන් අල්ලන කෙනෙක් කරන්න යනවා. ඒක කරන්න බෑ. උඹේ කයියත් එක්ක. පැහැදිලිද මං කියන දේ? මේකට මේ ඇන දෙකක් අපේ ඉන්දික තමයි ගහලා දුන්නේ. මේක මිනිස්සෙක් නම් මේකට ගහ බිරි දෙනවා. මේ ඇන දෙක නමලා තියෙන්නේ. මේක කෙලින් කරන්න ඕන නම් මේක ගහලා මොනවද පළමුවෙන් කරන්න ඕනේ? කතා කරන්නකො අප්පා. පළමුවෙන් කරන්න ඕනේ මොනවද මේක හරියට හදා ගන්න ඕන නම්? ගහලා ඒක රිදෙනවද නැද්ද? අපේ කෙරුවාවල් රිදෙනවා. අපේ කය රිදෙනවා. අපේ හාස්කම් අපිට රිදෙනවා. අපි දැකපු ස්වර්ගීය දර්ශන අපට රිදෙනවා. අපි මුහුදේ ඇවිද්ද වෙන්නත් හැබැයි රිදෙනවා. ඔබ දන්නවා සඵලත්වයේ දේවදත්ම මේවා නැහැ. ඇවිද්ද නම් ගොඩ මුහුදේ 60 හුටාමාර පස්සෙන් අප්පා ඒ වගේ පාස්ටර් කෙනෙක් කොහෙද ආයේ එකෙක් බේර වැවෙන් ඇවිද්ද නම් මලා ලංකාවේ සභා ටික අනිත් ටික ඔක්කොම වහන්න වෙනවා. ඒ හින්දාම දෙවියන් වහන්සේ මේ හැවිදිට දෙන්නේ නැහැ. මේක ගලවන්න ඕන රිදෙනවා. යේසුස් වහන්සේ දන්නවා පේත්‍රස් මොනවා කළත් සභාවේ නායකත්වය දෙන්න නම් ඔහොම බෑ. ඔබව කැඳවපු වැඩේ දෙන්න නම් ඔහොම බෑ. ඕක බෑ. ඔහොම දෙන්න බෑ. ඒකයි සමහර කැඳවීම් තාම ගල් වෙලා තියෙන්නේ. තාම හම්බෙන්නේ නැහැ වගේ පේන්නේ. ඕක සෙට් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේට. යේසුගේ ප්‍රේමය දන්නවනේ අපි හලෙලූයා ස්වාමීන් වහන්සේ මෙන්න ප්‍රේමය
ගලවන්න ඕනේ. පරණ සෙට් එක අපි තද කරගත්තේව ගලවන්න ඕනේ. මේක ගැලවුවේ නැත්තම් හරි කුරුසේ හදන්න බෑ. ඉස්සෙල්ලා ඇන ගලවද්දි රිදෙනවා. ඇන ගැලවෙන්නේ නැත්තම් දන්නවනේ මිටියෙන් කොහොමද අල්ලලා දවසක් දේශනා කරා ලොකු පාසද කවුද මේ කුඹල් කරු වගේ අතේ ඇඹෙනකොට ලේසි නෑ. ඔබ දන්නවද යේසුස් වහන්සේගේ ප්‍රේමය? උන්වහන්සේට ගැලපෙන්නේ නැති ටික අපෙන් ගලවන්න ඕනේ. එකට යන ගමන සෙට් වෙන්නේ නැති ටික ගලවන්න ඕනේ. ඔබ හිතන්න දරුවනේ සාතන්ටයි ඉඩ හැරියේ පේත්‍රස්ව හදන්න. දැන් තව වචනයක් කියන්න. යේසුස් වහන්සේ ඉඩ හැරියේ නැත්නම් සාතන්ට අපේ ජීවිතවල මුකුත්ම කරන්න බෑ. හලෙලූයා. කිසි දෙයක්. සමහර දේවල් පෙනෙයි පාස්ටර් අවුල් වගේ. මම ලියලා තියෙන පාස්ටර් කැපුවා. නෑ පාස්ටර් කැපුවේ නෑ ජේසු අපිව කැපුවා. අපිට ඉඩ දුන්නේ තැන දුන්නේ. කවුද තැන දුන්නේ නැත්තේ? ජේසු තැන දුන්නේ. ඇයි හේතුව? ඔබව ඔහොම යන්න බෑ මග වැටෙනවා. මග වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ අපිව අඹන්න ලෑස්ති. අපි ඇඹෙන්න සූදානම් වෙන්න ඕනේ. කියනවා සීමෝන් මේ මොන දැන් හිතන්නකෝ මට තව වෙලා නැහැ. නේද? ලොකු කමෙන් ඉන්න ගෝලයේ අතර උතුම්ම කෙනා මමයි. ගෝලයේ අතර වැඩකාරයා මමයි. ගෝලයේ අතර මෙහෙම කරේ මමයි. අරම කරේ මමයි. දර්ශන හම්බුනේ මමයි කියලා දේශවාස කියනවා. සාතන් උඹව ගෝදුම මෙන් පොළන් ඉල්ලනවා. මම ඉඩ හරිනවා. ඇයි උඹ තුල උඩඟුකමක් තියෙනවා. ඒකයින් වෙන්න ඕනේ. උඹ තුල උඩඟුකමක් තියෙනවා. ඒකයින් වෙන්න ඕනේ. ඒකත් එක්ක යන්න බෑ සීමෝන්. මම අයියා කියලා හිතන් හිටියා. ජේසුස් කියන්නේ එහෙම යන්න බෑ. අර ගායනා කරේ මගේ දෑත්තේ සවියෙන් නෙවෙයි, මගේ නුවණේ බලයෙන් නෙවෙයි, දෙවිඳුන්ගේ ආත්මය මා රැගෙන යන්නේ. හalleluya කියලා කියනවාද? අපේ කය දෙවියන් වහන්සේට වැඩ. අපේ උපාධි උන්වහන්සේට ඕනේ නැහැ. අපේ උගත්කම උන්වහන්සේට ඕනේ නැහැ. සීමොල්ලට ඒවා තිබුණෙත් නැහැලු. පාවුල්තුමාට ඒවා ඔක්කොම තිබුණලු. හැබැයි කැඩෙන්න ඕනේ. අස්සේ අපිට අයියා වගේ යනවා බිමම තමයි. ඉතින් පාස් රන්ක දේශනා කරේ. ඔව්. අයියා වගේ අස්සේ අපිට යනවා නේ. අපිත් එහෙමයි සමහරලාට. බිමටම දානවා ඉස්සෙල්ලා. දැන් නැගිටපන්. නැගිටිද්දි ඇස් දෙක පේන්නේ නැහැ. කවුරු හරි අල්ලයි යන්න ඕනේ. කවුරු හරි යාඥා කරන්න ඇස් දෙක දැන් පේන්න නම්. කී දෙනෙක් අවංකව කියනවාද මේ අද උදෑසන මම පූජාවක් වෙන්න ලෑස්ති කියලා? අවංකව නිකන් නම් අත උස්සන්න එපා. අත්තල ලෙඩේ ඊට පස්සේ අවංකව කියනවා නම් මම කැමති පූජාවක් වෙන්න. දන්නවද කැඳව ගද්දී ඔබට කිව්වනම් උඹව මේ මාවත් වල ගෙනියන්න යනවා කියලා? උන්වහන්සේ අදත් විශ්වාසවන්තයි ඔබව මාව ගෙනියන්න. හැබැයි කොහොමද? කොහොමද ගෙනියන්නේ? අපි යටත් වුණොත් විතරයි. ගොඩාක් අය බාගෙට දුවලා නවත්තනවා. නේද? මේ දුවනේවා ට්‍රේන් උනත් අපිත් ඒ කාලේ දිව්වා. දැන් මට ලෙඩක් තියෙනවා වැඩි දුර දුවන්න බඩ කොර වෙනවා. ටිකක් මෙහෙම අල්ලන් දුවනවා. ඊට පස්සේ තව ටිකක් මොන හරි කරලා දුවනවා. වතුර ටිකක් බීලා බලනවා. හරියන්නේ නතර වෙනවා. ඒක කරන්න බෑ. හැබැයි පුරුදු පුහුණු වුණොත් ඒක කරන්න පුළුවන්. ආමෙන් කියනවාද? හලෙලූයා. මම කියන එක ආත්මෙට දාගන්න. දෙවියන් වහන්සේට ඕනේ ඔබව. කොහමද? වෙනස් වෙන මිනිසෙක් ලෙස. අපි නැගිටිමු. කියන්න බොහෝ දේ තිබෙයි. යේසුස්ගේ ප්‍රේමය කොහොම ප්‍රේමයක්ද? අපි හැමෝම නැගිටලා ඇස් දෙක වහලා මං ඉල්ලනවා කරුණා කරලා හැම කෙනෙක් ඔබේ ඇස් දෙක වහලා යෙබරයි හබන් මේ හම්මා සේවය කරන අය පවා හැම කෙනෙක් ඇස් දෙක වහලා මේ උදෑසන ඔබට කියන්න පුළුවන්. සමහර අය අතිශය නෑ මම දැක්කා. ඒක ඔබේ කැමැත්ත. පූජාවක් වෙන්න ඔබ කැමති නැත්නම් ඔහොමම යන්න. ඒක බයිබලයේ කියනවානේ. අධර්මිෂ්ඨකම් කරන කෙනා කරපන්. බයිබලය එහෙමයි කියන්නේ. මම මගේ භාෂාවෙන් කියන්නම්. ධර්මිෂ්ඨකම් කරන කෙනා එහෙමත් කරපන්. මං එනවා මං බලා ගන්නවා. කින්ද ඔබේ උඩඟුකම් අහංකාරකම් එක ඔබට යන්න ඕන යන්න.
ඇස් දෙක වහලා අහගන්න. මේවා ලයිව් දැන් නෑ. මොකද මේවට ජනප්‍රියත්ව හම්බෙන්නේ නැති නිසා. අපි දෙනවා. ගෝලියෝ තමයි උන්වහන්සේට ඕන උනේ. ඇස් දෙක වහලා. මේ උදෑසන මම කතා කරන්නේ විශේෂයෙන් අපේ සභාවට අද. ඔබට මට දෙවියන් වහන්සේ කතා කරනවා. පූජාවක් වෙන්න. මේ අද වෙනකන් අත්දකපු ඕනෑම දෙයක් තිබිච්ච දෙයක්. හාස්කම් පුදුම දෙයක් තිබිච්ච දෙයක්. කැඳවීම තිබිච්ච දෙයක්. ඔව් හොඳයි. හැබැයි අද යටත් නෙවෙයි නොවී ඉන්න එපා. මගේ මේ ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. සමහර අයට කිව්වා ඇහුවේ නැහැ. සමහර අය ලෙඩ ඇඳවල වල දැකලා තියෙනවා. සමහර අය මිනි පෙට්ටිවල දැකලා තියෙනවා. මිනි පෙට්ටිවල. පෙදවියන් වහන්සේ අඳුන ගමු. කරුණාකර මට මේ ගිටාර එකයි හැමෝම ඇස් දෙක වහලා. සේවය කරන දරුවනේ ඔබ වාදනය කරන්න හැබැයි ඔබ බාර වෙන්න. ඕවා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. වාදනයේ ඕවා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඔබ ඕනේ. ඔබ වයෝනේ. බයිබලයේ කියනවා ආබෙල් සහ ආබෙල්ගේ පූජාව. ආබෙල්ව ඕන නිසා ආබෙල්ගේ පූජාව. වැන්දපු ස්ත්‍රියගේ ස්වභාවය තිබුණ නිසා වැන්දපු ස්ත්‍රිය. පේත්‍රස් කියන්නේ අන්තිමට අහන්නේ මොනවද පේත්‍රස් අපි දන්නවා. පාවල දුන්නා. තමන්ට ශාප කරගනිමින් පාවල දෙනවා. පොඩි ගෑනු ළමෙක් ඉස්සරහ පාවල දෙනවා. උන්වහන්සේ නැවත නැගිටලා ඇවිල්ලා අහන්නේ මොනවද? පේත්‍රස් සීමොන් මේ ඔක්කොටම වඩා උඹ මට ආදරේද? ඔක්කොටම වඩා. දැන් හරි 11 දෙනා 12 දෙනා ඉන්න සෙනග ඔක්කොම පැත්තක දාපන්. ඒ ඔක්කොටම උඹ මට ආදරේද? ජේසුස්ගේ ප්‍රේමය ඇස් දෙක වහලා ඉන්න අතර එක්කෙනෙක්වත් මම අදහනවා මගේ සුද්ධාත්ම දෙවිඳුන් මෙතන ක්‍රියාත්මක වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේලා අගෞරව කරන්න යන්න එපා. ඇස් දෙක වහලා ඉන්න අතර ඔබ කියනවාද ඔව් මේ සියල්ලන්ට වඩා මම ජේසුට ආදරේ කියලා. එවැනි අය ඔබේ දකුණු අතීරට ඔසවන්න. හලෙලූයා. Hey, lomari hilla mushiri ri babaya. ඔබ කියනවාද මේ ඔක්කොට වඩා මේ කාරණා ඔක්කොම තිබිච්ච දෙන් ප්‍රශ්න ඔක්කොම තිබිච්ච දෙන් අමනාපකම් ඔක්කොම තිබිච්ච දෙන් සිත් විදීම ඔක්කොම තිබිච්ච දෙන් මම ඒ සියල්ල පැත්තක දාලා සියල්ලට වඩා යේසුස් වහන්සේට ආදරේ කියලා කියන්න යනවාද? දකුණු අතීරට ඔසවලා. හලෙලූයා. අම්මෝ රකෂි සුද්ධාත්ම දෙවිඳුන් අපි විශ්වාස කරාවේ පිට හරිනවා නම් උන්වහන්සේට. උන්වහන්සේ මෙතන ක්‍රියාත්මකයි. හලෙලූයා. හලෙලූයා. යාලේ බලය උන්වහන්සේගේ බලය පුදුම ක්‍රියාව අපේ ජීවිතවල නිදහස් කරන්න උන්වහන්සේ බලා සිටිනවා. හලෙලූ රිමන්නේෂියේ පූජාවක් වෙන්න. ශික්ෂාදරමේ කාශී ඔබ යාඥාවෙන් ගහන්න දරුවනේ. යාඥාවෙන් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඔබ බාරයක් වෙමින් කියන්න ස්වාමිනී මෙන්න මම බාර වෙනවා. හලෙලූයා. රබෂියා රමරයන්ද රබෂියා රිකතලමෂියා පූජාවක් වෙන්න. රිකන්දලේමරි තමරම සර්දන් ත්‍රාක දොලොසිනා දාත්‍යරට සවන්න පුළුවන් අය දාත්‍යරට මේ දන්නවද රජුන්ගේ රජතුමානෝ ඔබ ඒත්තු වරන් තියනවද උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ආලේපල තනන් වහන්සේ කියලා ඔබේ ධන හිස් නැමෙනවද උන්වහන්සේ ළඟ මම රබයා රිබයා මා දෙවි රකිනා යේසුවයි මට මග පෙන්වන සමෙදුවයි මා දෙවි රකිනා දන ගහන්න පුළුවන් දන ගහලා යටත් වෙන්න මේ දවසේ මරසි අපරති උත්තම රසය ජීසුවයි දෙවි පියාණනි අවංකව කියමුද මගේ දේවල් කඩන්න මගේ මම අල්ලගෙන දේවල් ඔබේ පාවල දාන්න ස්වාමිනී ඔබ මාව වෙනස්
ඔබේ මුඛේ තමයි ඇරෙන්න ඕන දේවදරුවෙනි ඔබ ඇරලා කියන්න ස්වාමීනි මම පූජා වෙන්න කැමති මේ උදෑසන ඔබ වහන්සේ මා තුල ක්‍රියා කරන්න කියලා මනුෂ්‍යෙක්ට කිව්වා දඬුවමක් වශයෙන් ගලක් ඉහළට තල්ලු කරන්න කියලා. දඬුවමක් වශයෙන් විශාල ගලක් ඒක කරන්න බෑ කියලා ඔහුම දන්නවා. කරන්න බෑ. හැබැයි ඔහු දඬුවමක් වශයෙන් ඒක කර යුතුයි. කරේ මොනවද දන්නවද? මේක ටිකක් තල්ලු කරනවා ආයෙ පහළට වැටෙනවා. පහළ බ්ලොක් කරලා තැනක් තියෙනවා. එතනින් එහාට යන්නේ. ආයෙ ටිකක් තල්ලු කරගෙන යනවා ආයෙ පහළට වැටෙනවා. දන්නවද කියනවා මාස 6ක් මේක කරා. මාස 6ක් කරලා කියන ස්වාමිනේ මට බෑ මේක කරන්න බෑ. ඔබ දන්නවද රජතුමාගේ හඬ? රජතුමා කියනවා ඔව් මම දන්නවා ඒක ඔබට කරන්න බෑ. මම දන්නවා. හැබැයි ඊළඟ උත්තරේ මොනවාද? දැන් බලපන් උඹේ දිහා. හිටියේ නිකන් අර ලාවුලු කාපු කවුද වගේ. දැන් බලපන් ඔබගේ ශරීරේ උඹ දැන් ශක්තිමත්. අර සික්ස් පැක් කියලා කියන්නේ. දැන් එහෙමයි. මට අවශ්‍ය වුණේ උඹව එහෙම කරන්නයි. හලෙලූයා. හැමෝම ඇස් දෙක වහලා ඉන්න අතර මම යමක් කරනවා. මට ආත්මේ පොළඹන නිසා මම 10ට ගණන් කරනවා. ඔබ කැමතිද බාර වෙන්න පූජා වෙන්න ටක් ගාලා ඉස්සරහට එන්න ඕනේ. එතනින් එහාට මට දන්නේ. මට දෙවියන් වහන්සේ කියන දේ කරපුවාම ඇති. මම උන්වහන්සේටයි ගණන් දෙන්න ඕනේ. ඔබට නෙවෙයි. එනිසා හැමෝම ඇස් දෙක වහලා කවුරුත් ඇස් අරින්න එපා. අපි හැමෝම එක්සිටෙමු පූජාවක් වෙන්න අද බාර වෙන්න කැමති කෙනා නිකන් එන්නත් එපා. මම 10ට ගණන් කරනවා. මෙන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ ආවොත් මං හිතනවා ඔබ වුණාසේ අරන් පාවිච්චි කරන්න යනවා. ඒ යටහත්කමේ පියවර හරි වැදගත්. අපි කැමති දෙවියන් වහන්සේ ඉස්සරහා සමාවිල්ලන්න, දෙවියන් වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න, එතන අඬන්න. නමුත් අපිට පේන මිනිස්සු ඉදිරියේ යටත් වෙන්න අපි කැමති නෑ. ඒ නිසා මං කියන හැමෝම ඇස් දෙක වහලා අපිට වැඩක් නෑ. කීකරුකමේ පියවර පමණක් වැදගත් වෙන්න යනවා. හැමෝම ඇස් දෙක වහලා කවුරුත් බලන්න එපා. මම යාත්‍යාවක් කරන්න යනවා. ඊට කලින් මම ගණන් කරන්න යනවා. ඔබට අවස්ථාව තිබෙනවා. කවුරු ආවෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ. ආවත් ප්‍රශ්නයක් නෑ. මම ගණන් කරන්න යනවා. 1යි 2යි 3යි 4යි වාදනය කරන්නට මේ අවස්ථාව දෙන්න. ඔබ ඕව අතල්ලා දාන්න. ඔබ කැමති නම් ඔබට අවස්ථාව තිබෙනවා. 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඇවිල්ලා ඉන්න කවුරු වේවා ඒ අය උදෙසා ආඥා කර ඔබේ දෑතිරට සවන්න. හොරබ කම්බාවි බබාෂි. ස්වාමිනී වසර 2000ක් ගත වෙලා තිබෙන වෙලාවෙත් අදහනවා ඔබ ජීවමාන දෙවියන් වහන්සේ. ස්වාමිනී පේත්‍රස් වරක කිව්වා වගේ ඔබ ශුද්ධ තනන් වහන්සේ බව, මහිමාන්විත දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ බව, සැබෑව එකම දෙවියන් වහන්සේ බව අපි ඒත්තු වරන් තිබෙනවා ස්වාමිනී. ඔබේ දෑතට මේ පැමිණ සිට සෑම දරුවෙක් බාර ඉන්නට පරවරි බන්දර විස්ත ප්‍රාටි ප්‍රකතයි ඉකිනි මසලි යන්තර අත්තිහලට සවනවද ඔබේ යටත් වෙලා ඒ රකමන්ද හයියා 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 හලේ කොබුරේ කට්ටි ශබරි තනරට බරටි තෙවිදුන්ගේ ආලේපය මෙයයි කරේ දාස් කළා. ස්වාමිනේ වහන්සේ ව කැඳවන වෙලාවේ ඔවුන්ව තෝරගන්න වෙලාවේ මොනවා කිව්වද ඒ උදෙසා පාවිච්චි කරන පිණිස ආලේප කළ මැනව
සකසන්ඩ අඹන්ඩ නිර්මාණය කරන්න අලුත් මැවිල්ලක් මේ තුළින් ගේන්න ස්වාමිනී මේ ජීවිතවල ක්‍රියා කරන්න සත්‍ය රුති කාදී රකම්බාරි කාදී අන්ද වාකා උරකන්ද හයිකමෝ අන්දර ක්ලොස් ඉස්සල හයිකල මයිකල වරබර ස්වාමින්ගේ ජීවනය දැන් මේ ජීවිතවල නිදහස් කළා පුදුම දේ කළ මැනව ඔබ යහපත් දෙවිඳු නිසා ස්තුති තාත්තේ ඔබ කියන දේ හැව්වා ඔබ කියන දේ ප්‍රකාශ කළා තිනෝ දැන් මේ ජීවිත ස්පර්ශ කළා පුදුම දේ කරන්න ඇතුළාන්තේ කලතණ්ඩ ඇතුළාන්තේ ස්පර්ශ කරන්න ඇතුළාන්තේ වෙනස් කරන්න ඔවුන්ව රැගෙන පාවිච්චි කරන පිණිස ස්වාමිනී නැවත අඹලා අලුත් මැවිල්ලක් අඹලා ස්වාමිනී මේ ජීවිතවල ක්‍රියා කළ මැනව ඔබේ යහපත් දෑතට සියල්ල බාර දෙනවා සියල්ල අවසානයේ ඔබ වහන්සේ පමණක් උසස් වෙලා ඔබ වහන්සේ පමණක්ම ගෞරව ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි උතුම් බලගත් නාමයේ ආමේන් ආමේන් ගනිමු සෑම මොහොතකම සෑම ඉරිදිනකම සෑම යාඥාවකම දෙවියන් වහන්සේ විවිධ අන්දම් වලින් කතා කරන බව ලියා තිබෙනවා